නමෝ බුද්ධාය. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහෙවත් වාසනාවන්ත පින්වතුනි. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරට දායකත්වයෙන් දරනු ලබන්නේ අද දවසේ උපන්දිනයේ යෙදුන පින්වත් එච්.එම්. බිසෝමැණිකේ ආදරණීය මෑණියන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් ඒ වගේම ඒ සිරිල් පියාණන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් මේ දයාබර දෙමව්පියන්ට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා කියන අදහසින් යුක්තව දූදරුවන් විසින් තමයි අද දවසේ මේ ධර්ම දේශනාවට දහම් පිළිසඳරට දායකත්වයේ දරමින් ධර්ම දානමය පින්කම සිදු කරනු ලබන්නේ. පින්වතුනි, අද මේ සදහම් පිළිසඳරේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බොහෝම වැදගත් කාරණාවක්. ජීවිතේ ඕනම කෙනෙකුගේ ජීවිතයට අතිශයින්ම බලපාන දෙයක් ඇසුර කියන දේ. ආශ්‍රය කරන්නේ කොයි වගේ කෙනෙක්ද, කොයි වගේ පිරිසක්ද කියන එක පුද්ගලයෙකුගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම දියුණුව පරිහානිය තීරණය කරනවා. හීන කෙනෙකුගේ ඇසුරට වැටුණොත්, හීන පිරිසකගේ ඇසුරට වැටුණොත් එයාගේ ජීවිතේ පිරිහිලා යනවා. උසස් කෙනෙක් ඇසුරු කරොත්, උසස් කෙනෙකුගේ උසස් පිරිසකගේ ආශ්‍රයයට වැටුණොත් එයාගේ ජීවිතේ දියුණුව කරා යනවා. ඒ නිසා මේ කාරණාව අපි අපේ ජීවිතයට කොහොමද ගලපා ගන්නේ? අපි කොහොමද පහදා ගන්නේ කියන කාරණාව මූලික කරගනිමුයි අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර සිදු කෙරෙන්නේ. ඒ සඳහා අපගේ ගෞරවනීය මහා සංඝරත්නයේ වැඩමවා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලාව අපි ගෞරවයෙන් පිළිගන්නවා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පළමුව අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැම දිනාගේ ගෞරව ආදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අද අපේ උතුම් සදහම් පිළිසඳරේ මාතෘකාව බවට පත් වෙන්නේ ස්වාමීන් වහන්සේ ඇසුර කියන එක. ඇසුර කියන දේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ නොයෙක් දේශනාවල, නොයෙක් අවස්ථාවල බොහෝ කරුණු කාරණා දේශනා කළා. දැන් ධම්මපදයේ ගාථාවක බුදුරජාණන් වහන්සේ වදාලා න භජේ පාපකේ මිත්තේ. පවිටු මිත්‍රයන්ව ඇසුරු කරන්න එපා. න භජේ පුරිසාධමේ. අධමයෝ ඇසුරු කරන්න එපා. භජේත මිත්තේ කල්යාණේ. ආශ්‍රය කරන්නට යහපත් අය. භජේත පුරිසුත්තමේ. උතුම් අයව ඇසුරු කරන්න. එතකොට මේ ආශ්‍රය කියන එකෙන් ස්වාමීන් වහන්සේ ජීවිතේ සම්පූර්ණ දියුණුව පරිහානිය කියන එක තීරණය වෙනවා. ඒ නිසා ඇසුරු කිරීම කියන එක ගැන අපි බොහෝ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ජීවිතේ අඳුර ආලෝකය කියන දෙක මේ ඇසුර නිසා තීරණය වෙනවා සම්පූර්ණයෙන්. ඒ නිසා ස්වාමීන් වහන්සේ අද අඳුරෙන් එළියට සදහම් පිළිසඳර මේ ආශ්‍රය ඇසුර කියන කාරණේ මුල් කරගෙන අපි ආරම්භ කරමු. මම පින්වත් ස්වාමීන් වහන්සේ, දැන් සාමාන්‍යයෙන් මේ ලෝකේ මිනිස්සෙක් මේ ලෝකෙට උපදිනවා. එතකොට ඒ උපදින මිනිස්සයා සාමාන්‍ය එක පවුලේ ඉන්න සමහර ළමයි කීප දෙනෙක් ඉන්න පුළුවන්. එතකොට සමහර විට බොහෝ විට සමහර දකින්න තියෙන දේවල් තමයි ඒ කට්ටිය ඒ දරුවෝ ඉගෙන ගන්න දේවල්, ඊළඟට ඇසුරු කරන සමාජය, ඒ දේවල් එක්ක කාලයක් යනකොට ඒ එකම පවුලේ වුණාට දරුවන්ගේ හැසිරීම් රටාවල් ගොඩාක් වෙනස් වෙන වෙලාවල් තියෙනවා. ඒකට බොහෝ බලපානවා ඒ කට්ටියගේ ඇසුර. ඒ කියන්නේ ඒ කට්ටියට අසුරුකම් ලැබෙන දේවල්. සමාජීය වශයෙන් වේවා, ඒ පාරිසරික වශයෙන් වේවා, ඒ පෞල් පරිසරය තුල වේවා. ඒකට ඒ කට්ටිය අනුගමනය කරන දේවල්, ඒ කට්ටිය ඇසුරු කරන දේවල්, ඒ කට්ටිය සේවනය කරන දේවල් බලපානවා. මට මතකයි ස්වාමීන් වහන්සේ අපි පුංචි කාලේ අපිට ඔය ලස්සන කතාවක් කියලා දෙනක ජාතක කතාවක සිද්ධියක්. ඒකේ තියෙනවා මේ කුරුළු දෙන්නගේ කතාව. එක රජ කෙනෙක් මේ දඩේම යනවා. දඩේම යනකොට ඒ රජුරු කැලි අතරමං වෙනවා.
කැලේ අතරමං එනකොට ඉතින් යන්න තැනක් නැහැ. එකපාරට යනකොට ඒක තැනක මිනිස්සු ඉන්න තැනක් කියලා දැක්ක. එතෙන්ට යනකොට කුරුල්ලෙක්, ඉරාවෙක්, ගිරවෙක් එතන ඉන්නවා. ඉඳලා මේ ගිරව කෑ ගහන්න ගත්තා. මේ මෙන්න එක කැවිල්ලා ඉන්න මේක අල්ලපියව, කොටාපියව, මරාපියව. එහෙමයි. මේක ඇහුණු රජුරු බය වුණා. බය වෙලා එතනින් පැනලා දීවා. දුවගෙන යන තව තැනකට ගියා. එතන මේ සාන්ත පරිසරයක් තිබුණේ. තාපසීන් වහන්සේලා වැඩි පුතන. එතන තව ගිරවෙක් හිටියා. මේ ගිරවා මේ දැන් රජුරු වෙනවා දකින්නකොට දැන් මේ ගිරවා දැක්ක ආගන්තුක කෙනෙක් එනවා. මෙහෙට එන්න. ඇවිල්ලා මේ මෙහෙ වාඩි වෙන්න. මේ පැන් වලදන්න. මෙහෙම කියලා මිහිරි හඩින් කතා කරා. රජුරන්ට මේ හරි අමුතු අත්දැකීමක් වුණා මේක. එහෙමයි. එතකොට මේ අමුතු අත්දැකීමත් එක්ක එතන තාපසීන් වහන්සේලාගෙන් විස්තර ඇහුවා. මොකද්ද මේ සිද්ධිය? මේ එක ගිරෙක් මෙහෙම කතා කළා, එක ගිරෙක් මෙහෙම වුණා. මෙහෙම සිද්ධියක්. ඊට පස්සේ එතන තාපසීන් වහන්සේලා පැහැදිලි කරනවා මේ දේවයන් වහන්සේ මේ මහරජතුමනි මේ ගිරව් දෙන්නගේ ඇසුර නිසා ඔක වෙනස් වුණේ. මේ දෙන්නම එකම පවුලේ එකට ඉපදුන ගිරාපටව දෙන්නේ. පුංචි කාලේ මොකද උනේ? කුණාටුවක් ඇවිල්ලා ඒ ගිරා කුඩුව වෙනස් වෙලා විනාශ වෙලා ගිහිල්ලා එක ගිරා පැටියෙක් අපේ මේ ආශ්‍රමයට ආවා. වැටුණා. මේ සිල් ගුණදම් දියුණු කරන යහපත් ගති පැවතුම් ඇති තාපසීන් වහන්සේලාගේ ඇසුරේ වැඩුණා. එහෙමයි. අනික්ත මේ ගිරා පැටියා මොකද උනේ? හොර මුලක් ඉන්න තැනට. ඉතින් රජුරු කලින් ගිහිල්ලා තියෙන හොර මුල ඉන්න තැනට. කැලේ. එතකොට ඒ හොර මුල ඉන්න තැනට ගියාට පස්සේ ඒ හොරුන්ගේ ඇසුරේ තමයි ඒ ගිරා පැටිය වැටුනේ. ඉතින් ගුරුන් කතා කරන වචන, හැසිරෙන විදිහ, ඒ ඔක්කොම මේ පොඩි කාලේ ගිරා පැටියට අහන්න ලැබුණා. එතකොට ඒ ඇසුරත් එක්ක ඒ ගිරා පැටිය ලොකු වෙනකොට ඒ ස්වභාවයෙන් තමයි ගිරා පැටිය තුල දියුණුනේ, වර්ධනය වුනේ. ඒ නිසා තමයි මේ විදිහට හැදුනේ. මේ ආශ්‍රමයට ආපු ගිරා පැටිය හැමුන්නේ. ඒ තාපසීන් වහන්සේලාගේ සිල් ගුණවත් ඒ උත්තමයන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් එක්ක ඒ කතා බහත් එක්ක ඒ ලැබුණු මේ සමාජ පරිසරයත් එක්ක තමයි ඒ ඇසුරේ ඒ ගිරා පැටිය ලැබුණේ. ඒ නිසා මේ විදිහට හැදුණා කියලා. බලන්න එතන ඒ හරි රසදී බලන්න ගිරා පැටියෙක් වුණා. ඒ හොඳ පිරිසකගේ ඇසුරට යනකොට ඒ හොඳ ගති ගුණ ඇවතුම් පැවතුම් ආකල්ප කොහොම දේවල් එක්කනට ආවි. එහෙමයි. නරක පිරිසක ඇතුළට යනකොට ඒ විදිහට වෙනවා. ඒ මනුෂ්‍ය ජීවිතයක් ගත්තත් ඕක ඔය විදිහමයි ස්වාමීන් වහන්සේ. කෙනෙක්ගේ ලැබෙන ඇසුර යහපත් වුණොත් එයා යහපත කරා යනවා. කෙනෙක්ගේ ඇසුර අයහපත් වුණොත් එයා යහපත කරා යනවා. ඉතින් ඒක තේරුම් අරගෙන නුවණ තියෙන කෙනා කල්පනා කරන්න ඕනේ තමන් ඇසුරු කරන්නේ තමන් පවත්වන ඇසුරත් එක්ක තමන් යහපතටද යන්නේ අයහපතටද යන්නේ කියලා තේරුම් අරගෙන අපේ ජීවිතය දියුණු වෙන පැත්තට අපේ ඇසුර හදාගන්න. ස්වාමීන් වහන්සේ දැන් ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ මේ ඇසුරු කරන්න ලැබෙන පුද්ගලයන්ගේ තියෙන යහපත් බව සහ අයහපත් බව අතර තමන්ගේ ජීවිතේ හැරෙනවා එක පැත්තකට. ස්වාමීන් වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දිම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයම පැවිදුණා වුණ දේවදත්ත. එතකොට මේ දේවදත්ත කියන්නේ පාපී අදහස් වලින් යුක්ත කෙනෙක්නේ. එහෙමයි. එතකොට මේ දේවදත්තගේ ඇසුර ලැබුණා අජාසත් කුමාරයාට. දැන් බිම්බිසාර රජුරු හිටියා. බිම්බිසාර රජුරන්ට ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ඇසුර. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඇසුරත් එක්ක බිම්බිසාර රජුරු සෝතාපන්න වුණා. මාර්ගඵල ලැබලා යහපත සලසා ගත්තා. හැබැයි බිම්බිසාර රජුරුවන්ගේම පුතා අජාසත් කුමාරයාට ඇසුර හම්බුනේ දේවදත්තගේ. දැන් දේවදත්ත අජාසත් කුමාරයාව පහදවාගත්තේ දේවදත්තට තිබිච්ච යම් ලෞකික ඉරිදියක් නිසා ඒ ඉරිදිය මුල් කරගෙන එක දවසක් මුළු ඇඟේම සරපය වෙලාගත්ත ළමයෙක්ගේ ස්වරූපයෙන් අජාසත් කුමාරයා ඉස්සරහ පහළ වුණා. එතකොට අර අජාසත් කුමාරයා එකපාරට බය වුණා මේ කවුද මේ කියලා. වැඳගෙන ඇහුවා කවුද ඔබ වහන්සේ ඔබ කියලා. එතකොට ප්‍රකෘති ස්වරූපයෙන් පෙනී ඉඳලා මම දේවදත්ත කිව්වා. ඔන්න පැහැදිච්ච පටන් ගත්ත විදිහ. ඉතින් ඒ පැහැදිච්ච තැන ඉඳලා දැන් ඒ ඇසුර තමයි වැඩුණේ. ඒ ඇසුර තමයි වර්ධනය වුණේ. ඉතින් ඒ ඇසුර වර්ධනය වෙලා දේවදත්ත තමන්ගේ අදහස් වුවමනා තැනට ගෙනාවා.
දේවදත්ත මොකද කිව්වේ අජාසත් කුමාරයාට ඔබ දැන් තාම තරුණ වයසේ ඉන්නේ. දැන් ඔබේ තාත්තා නැති වුණාට පස්සේ රජකම ගන්නවා කියන එක තව බොහෝ කාලයක් ගත වෙලා වෙන දෙයක්. ඔබට මේ තරුණ වයසේ රජ වෙලා රජුරු හැටියට ජීවිතේ සතුටු වෙන්න තියෙන එක තව සෑහෙන කාලයකට පස්සේ එන දෙයක්. ඒ නිසා ඔබ මං කියන දේ කරන්න. දැන් මේ බුද්ධ ශාසනෙත් මේ බුදුරජාණන් වහන්සේව ඝාතනය කරලා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තොර කරලා මම බුදු වෙන්න. ඔබ පියා මරලා රජ වෙන්න. එතකොට නිකන් සමානයි වගේනේ දෙන්න යාළුවෝ දෙන්න කරන් හදන එක. එතකොට මේ දේවදත්තගේ පාපී ඇසුර නිසා ඒ පාපී අදහසට අජාසත් කුමාරයා නතු වුණා. දැන් ස්වාමීන් වහන්සේගේ වෙනස බිම්බිසාර රජුට ඇසුර ලැබුණේ බුදුරජාණන් වහන්සේගේ ඒ ඇසුරට නතු වුණා. ඒකත් එක්ක තමයි ධර්ම අවබෝධය කළේ. දැන් අජාසත් කුමාරයා දේවදත්තගේ ඇසුරට වැටුණා. අර කතා වෙච්ච විදිහටම තමන්ගේ පියා ඝාතනය කරන්න උපක්‍රම යෙදුවා. ඉතින් ඒ උපක්‍රම යොල්දී එක වෙලාවක අර ආයුධයක් අරගෙන යනවා. එතකොට ඒක මේ රාජපුරුෂයෝ දැකලා අල්ල ගන්නවා. මොකද කියලා ඇහුවා. එතකොට කිව්වා මේ තාත්තව මරන්න ආව මට රජකම ඕනේ කියලා. මෙච්චර දෙයක් ඕනේ මම රජකම දෙන්නම් කිව්වා. රජකම දුන්නා. රජකම දුන්නට පස්සෙත් ආපහු අර පාපී ඇසුරක් නැතිනේ දේවදත්තගේ. දේවදත්ත ආයෙ කිව්වා ඔය රජවරු කියන්නේ මේ මහා මුතු කල්පනාවල් තියෙන අය මේ ආපහු වුණත් ඔබෙන් ඔය රජකම ගන්න පුළුවන්. ඊට පස්සේ තමයි අර හිරකලේ මේ සිරකරුවෙක් විදිහට. එතකොට දැන් දේවදත්ත හැම වෙලේම අජාසත් කුමාරයාව යොමු කළේ පියාව ඝාතනය කරන තැනට තමයි අරගෙන ගියේ. ඉතින් ඒකට නතු වෙලා මුලින් කැම දෙන එක නතර කළා තාත්තට. ඊට පස්සේ දැන් මෞතුමිය හිටියනේ. මෞතුමිය තමයි කැම අරගෙන ගියේ. අන්තිමට ඒකත් දැනගෙන ඒකත් නතර කරා. පස්සේ මව් දේවිය කල්පනා කළා දැන් කැම ගෙනියන්න දෙන්නේ නැහැ මං ඇඟේ කැම තවරාගෙන යනවා. එහෙම ගියා. එතකොට දැන් බිම්බිසාර රජුරු හිරගෙදර ඉඳලා බිසව ආවට පස්සේ මේ දිවෙන් අර ඇඟ ලෙව කනවා කියනවා අර කැම ටික ගන්න. එහෙම තමයි අන්තිමට ජීවිතේ ගත වුණා කියන්නේ. පස්සේ මේකත් දැනගත්ත කියනවා. ඇයි දැන් අජාසත් කුමාරයා බැලුවා මේ තාත්තට කණ්ඩ දෙන්නේ නැහැ හිර කළා තියෙන්නේ මැරෙන්නේ නැහැ. අන්තිමට රාජපුරුෂයන්ගෙන් දැනගත්තා. ඊට පස්සේ කිව්වා මව් දේවියටත් මව් බිසවටත් යන්නේක තහනම් කරන්න කියලා. ඊට පස්සේ දැන් ඒත් මැරෙන්නේ නැහැ. ඊට පස්සේ බැලුවා ඇයි මොකද කියලා. එතකොට දැක්කා හිරගෙදල කවුලුවක් තියෙනවා. කවුලුවෙන් පේන්නේ රජගහනුවර ඉඳලා ගිජ්ජකූට පර්වතයට මේ බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියට යන පාර. එතකොට ඒ කවුලුවෙන් මේ බිම්බිසාර රජුරු හැමදාම බලන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතයට පල්ලෙහාට වඩිනවා අප උඩහට වඩිනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කර කර තමයි හිටියේ. ඊට පස්සේ අජාසත් කුමාරයා කිව්වා එහෙනම් කකුල් පළල ලුණු දාන්න. ඊට පස්සේ ගිනි අඟුරු වල ඇවිද්දවන්න කියලා. ඉතින් ඒ තමයි අන්තිමට දීපු දඬුවම. ඒකින් තමයි මරණයටපත් උනේ. අර පාපී දේවදත්තගේ ඇසුර නිසා අජාසත් කුමාරයා ආනන්තරේ පාප කර්මයක් කරගෙන තමයි නතර වුනේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ පාපී පුද්ගලයාගේ ඇසුර නිසා ඒ අජාසත් කුමාරයා එබඳු ආනන්තරේ පාපය කරගන්න තරම් පාපී පුද්ගලයෙක් බවට පත් වුණා. නමුත් පස්සේ කාලේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ අජාසත් කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙන තරම් නුවණ තිබිච්ච කෙනෙක්. හැබැයි අර පාපී ඇසුර නිසා ඒ අවස්ථාව අහිමි කරගත්තා. එතකොට ස්වාමීන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ ජීවමානව ඉන්නේන්දී පියා සෝතාපන්න වෙනවා. දැන් පියාටත් ඒ හැකියාව තිබුණා. පුතාටත් ඒ හැකියාවම තිබුණා. හැබැයි පුතාට ඒ හැකියාව අහිමුනේ පාපී ඇසුර නිසා. අන්තිමට නිරේට යන්න තමයි පාර හැදුනේ. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ එතකොට එදා විතරක් නෙවෙයි වර්තමානෙත් තමන් ඇසුරු කරන්නේ පාපී පුද්ගලයෙක් නම් ඒ පාපී පුද්ගලයාගේ ගති ලක්ෂණ තමන් කරා එනවා. එතකොට තමන් ඇසුරු කරන පුද්ගලයා මද්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයෙක් නම් මද්ද්‍රව්‍යයට නම් යොමු වෙලා ඉන්නේ දන්නේම නැතුව යම් දවසක ටිකෙන් ටික ඒ මද්ද්‍රව්‍යයට යොමු වෙන ලක්ෂණ එනවා. ඊට පස්සේ තමන් ඇසුරු කරන්නේ හොරකම් කරන කෙනෙක් නම් තමන් ළඟටත් ඒ ලක්ෂණ එනවා ටිකෙන් ටික. ඊට පස්සේ තමන් ඇසුරු කරන්නේ බොරු කියන කෙනෙක් නම් තමුණු දන්නේම නැතුව තමන්ගේ කටුනුත් බොරු කියන දවසක් එනවා. එතකොට මේ තමන් ඇසුරු කරන්නේ සල්ලාලකමේ යන කෙනෙක් නම්
දන්නේම නැතුව තමනුත් සල්ලාල කමේ යන මට්ටමට වැටෙනවා. එතකොට මේ ඇසුරු කරන පුද්ගලයාගේ යම් පාපී ලක්ෂණ තියෙනවද? ඒවා තමන් කරා එනේ දේ සිද්ධ වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ පාපී පුද්ගලයන්ගේ ඇසුර බැහැර කරන්න කියලා. එමසස් දැන් ඇසුර කියන කාරණාව අපි අරගත්තාම ස්වාමීන් වහන්සේ මේ අපිට හොඳට තේරෙනවා එහෙනම් මෙතන මේ ආශ්‍රය කියන එකේදී අපි බලන්න ඕන එයා ගාව තියෙන ගුණවත්කම් මොනවද කියන එක. ඒ ගුණවත්කම් වලින් හීනයි නම් ඒ කෙනා සාමාන්‍යයෙන් සමාජ මට්ටමේ ඉන්න පුළුවන් මේ යම් තැනක. නමුත් සමාජ මට්ටමේ කොහොම හොඳ තැනක හිටියත් ගුණයෙන් හීන නම් ඒ තැනැත්තාගේ ආශ්‍රය නිසා. ඒ තැනැත්තාගේ ඇසුරට සමීපෙලා ඉදීම නිසා තමන්ට නොදැනීම තමන් පරිහානිය කරා යනවා නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරනවා මේ ඇසුරු කරන්න ඕන පුද්ගලයෝ ගැන විස්තරයක්. දැන් සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ අපේ සාමාන්‍ය සමාජයේ වුණත් මිනිස්සෙක් කැමති දියුණු වෙන්න. එහෙමයි. එතකොට ඒ දියුණු වීම පිණිස මිනිස්සු එක එක්කිනාගේ ඇසුරු කරා යොමු වෙනවා. එතකොට මෙයා ඇසුරු කරන්න මෙයා සුදුසුයි. මේ ඇසුරු කරන්න සුදුසු නෑ කියන නිර්ණායකවට බොහෝ විට එන්නේ එක්ක සමාජ තත්ත්වය දිහා බලලා. එක්කෝ යාගේ තියෙන මේ ධන මුදල් ධනවත්කම් බලලා. ඒ වගේ කාරණා මුල් කරගෙන තමයි එක්කෝ යාගේ තියෙන ප්‍රසිද්ධිය බලලා. මෙයා හොඳයි මෙයාගේ ආවට ගියොත් මගේ ජීවිතේ මටත් දිනුවක් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. මේ වගේ අදහස් එක තමයි ඒ වගේ ඇතුළට යන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ හැබැයි ඒ වගේ නිර්ණායකයන් නෙවෙයි පෙන්ලා දෙන්නේ. ඇසුරු කළ යුත්තේ කවුද ඇසුරු නොකළ යුත්තේ කවුද කියන තැනකට එහෙම නෙමෙයි පෙන්ලා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ දේශනාවේ තියෙනවා ස්වාමීන් වහන්සේ පුද්ගලයෙක් ඉන්නවා මේ ඇසුරු කරන්න හොඳ නැහැ කියනවා. න සේවිතබ්බ න බජිතබ්බ න පෛරුපාසිතබ්බ. පුද්ගලයෙක් ඉන්නවා එයා ඇසුරු කරන්න හොඳ නැහැ. එයා සේවනය කරන්න හොඳ නැහැ. එයාත් එක්ක සම්බන්ධකම් හදාගන්න හොඳ නැහැ කියනවා. කවුද කියන තමන්ට වඩා ගුණෙන් හීන නම් සීලයක් නැත්තම් සමාධියක් නැත්තම් ප්‍රඥාවක් නැත්තම් ගුණයෙන් හීන නම් බාල නම් එයා ඇසුරු නොකළ යුතුයි කියනවා. එතකොට මේ නිර්ණායක හැටියට පෙන්ලා දුන්නේ සවන්නන්සේ ගුණවත්කම්. ඒ ගුණයෙන් මම තීරණය කරන්න කිව්වා. එතකොට එතනින් තමයි ඇසුරු කියන එක තීරණය කරගන්න ඕනේ. එතකොට ඒ පුද්ගලයා ගැන කියනකොට බුදුරජාණන් දේශනා කරන අනුකම්පාවෙන් හැර ඒ කියන්නේ ඒ වගේ තත්යකට පත් වෙලා ඉන්න පුද්ගලයෙක් එතනින් ගොඩ දා ගන්න උවමනා නම් අන්න එයාට මඟ පෙන්වීම මාර්ගදර්ශනයක් කරන්න ඕන නම් ඒ අදහසින් එයාගේ ඇසුර එයාට මඟ පෙන්වීම කරන්න පුළුවන් කියලා. හැබැයි ඒ ඇසුර පවත්වන්න එපා කියලා. එයා අනුව පවතින්න එපා කියනවා. ඒ ආකල්ප තමන් ගන්න එපා කියනවා. එයා හිතන විදියට තමන් පුරුදු කරන්න එපා කියනවා. ඒත් එහෙම වුණොත් මොකද වෙන්නේ කියනවා. එහෙම නැතුව ඒ ඇසුර කරන්න ගියොත් ඒ ගුණෙන් හීන පුද්ගලෙක් ඉන්නවනම් ඒ විදියට කටයුතු කරන්න ගියොත් එයා අනුව පවතින්න ගියොත් අපේ තියෙන ගුණවත්කම් නැසාගෙන අපිත් පිරිහෙන කෙනෙක් බවට පත් වෙනවා කියලා බුදුරන් දේශනා කරා. එතකොට එහෙම දැන් අද ඒ සමාජයේ ඒ නිර්ණායක නෙවෙයි තියෙන්නේ. සමහරට ධනවත් කෙනෙක් දිහා බලලා මෙයාත් එක්ක හිතවත්කම් හදාගන්න එක මට හොඳයි කියලා හිතවත් හදාගන්නවා. හැබැයි එයා බලනකොට සල්ලාලේ. නැත්තම් සමහරට මේ හොරකම යන කෙනෙක්. එතකොට ඒ ඇසුරට ගියන් පස්සේ ඒ ගුඩටම යන්නේ ඊට පස්සේ. ඊට උන සල්ලාලෙන් නයි සල්ලාලකම් කර කර යනවා. සූදු කෙනෙක් ඉන්න සූදුකමට ඇබ්බැහිලා යනවා. ඊට පස්සේ බේබද්දෙන් නම් බේබද්දුකමට ඇබ්බැහිලා යනවා. හැබැයි ධනවත්. එතකොට ඒ නිර්ණායක මුල් කරන කෙනෙක් ඇසුර තීරණය කරගත්තොත් මෙයා තමයි දිනු වීමට පිණිස හේතු වෙන්නේ. මෙයා පිරීම පිණිස හේතු වෙන්නේ කියලා දන්නේම නැහැ තමන් විනාශ වෙලා යනවා. ඒතර බුදුරජාණන්සේ පෙන්නලා දෙනවා ඇසුරු නොකළ යුතුයි කවුද ගුණයෙන් හීන කෙනා. ගුණෙන් හීන කෙනා. එතකොට මේ දේශනාවේ බුදුරජාණන් පැහැදිලි කරලා දෙනවා පින්වත් ස්වාමීන් වහන්සේ ඇසුරු කළ යුත්තේ කවුද කියලා. ඇසුරු කරන්න ඕන කියනවා ගුණයෙන් වැඩි කෙනා. තමන්ට වඩා සීලයෙන් උසස් නම්, සමාධියෙන් උසස් නම්, මේ ප්‍රඥාවෙන් උසස් නම්, ගුණයෙන් ඉහළ නම් ඇසුරු කරන්න කියනවා. ඇසුරු කරන එක ගැන කියනකොට කියනවා නිකන් නෙමෙයි කියනවා. සත්කාර කරමින්, ගෞරව කරමින් ඇසුරු කරන්න කියනවා. එතකොට එහෙම වෙනකොට මොකද වෙන්නේ කියනවා තමන්ට දියුණු කරගත නොහැකි යම් සීලයක් තියෙනවා ඒක දියුණු කරගන්න පුළුවන් කියනවා. සමාධිය තියෙනවා ඒක දියුණු කරගන්න පුළුවන් කියනවා. ප්‍රඥාවක් තියෙනවා ඒක දියුණු කරගන්න පුළුවන් කියනවා. එතකොට යම් කිසි ගුණයක් දියුණු කරගන්න උවමනා නම් අපි දියුණු කරගෙන නැත්නම් ඒ සියලු ගුණයන් දියුණු කරගන්න ඒ උත්තරමයෙන් අපිට උපකාර ලැබෙනවා කියනවා. ඒ ඇසුර නිසා.
එතකොට අන්න ඒක මත ඒ කාරණේ තේරුම් අරගෙන ඇසුර තීරණය කරගන්න ඕනේ. එහෙම ගුණයෙන් ඉහළ පුද්ගලයෙක් කියනවා සත්කාර සම්මාන දක්වමින් ඇසුර කරන්න කියනවා. ඊළඟට සෝනස ඉතන තව කාරණයක් පැහැදිලි වෙනවා. එක සමාන කට්ටිය ඇසුර කරගෙන හිටියොත් තියෙන එකෙන් පිරීලා යන්නේ රැකිලා ඉන්නවා කියන. ඒ ගුණවත්කම් වලින් දැන් සිල් රකින්න පිරිසක් ඉන්නවා. පන්සිල් රැකගෙන ඉන්න පිරිසක් ඉන්නවා. එයා ඒ පන්සිල් රැකින පිරිසත් එක්කම ඉන්නවා. ඒ ඇසුරෙම ඉන්නවා. ඒ අනුව පවතිනවා. එතකොට එයා දුස්සීල කෙනෙක් බවට පත් නොවි ඒ සීලය තුලින් පිහිටා ඉන්දියට ඒක උපකාරයක් වෙනවා. ඒ පිරිසත් ඇසුරු කරාට කමක් නැහැ කියනවා. හැබැයි දියුණුවෙම කැමති කෙනා ගුණයෙන් ඉහළ කෙනා ඇසුරු කිරීම පිණිසම යොමු වෙන්න කියලා කියනවා. බලන්න ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ දැන් අර තමන් හා සමාන ගුණයෙන් යුතු කෙනෙක් ඇසුරු කරන එක. එතකොට තමන් හා සමාන සීලයෙන් නැත්නම් තමන් හා සමාන නුවණැති බවෙන් දහම් දැනුමින් යුතු කෙනෙක් ඇසුරු කරනකොට ඒ කෙනාට මේ තමන් රකින්න සීලය දියුණු කරගන්න නැත්නම් තමන්ගේ ගුණ යහපත්කම දියුණු කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ. දැන් ස්වාමීන් වහන්සේ දුක්ඛතා කියන සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා දුක්ඛතා කියන්නේ මේ අහන්න අකමැති කතාව. දැන් යම් කෙනෙක් සිල් රකින්නේ නැද්ද නැත්නම් ප්‍රාණඝාතය කරනවද හොරකම් කරනවද ඊට පස්සේ බොරු කියනවද ඒ කෙනා මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක ගැන අහන්න කැමති නැහැ කියනවා. හොරකමින් වැළකීම බොරුවෙන් වැළකෙනවා කියන එක ගැන අහන්න කැමති නැහැ කියනවා. ඒක එයාට දුක්ඛතාවක් කියනවා. හැබැයි යම් කෙනෙක් ඉන්නවද මේ වරදින් වැළකීලා ඒ කියන්නේ කයින් වචනෙන් වැරදි කරන්නේ නැහැ. අන් ඒ කෙනාට ඒක සුඛතාවක් කියනවා. ඒ කියන්නේ සැප සහගත කනට මිහිරි කතාවක්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් තමන් ඇසුරු කරන්නේ තමන් හා සමාන සීලෙන් යුක්ත කෙනෙක් නම් තමන් හා සමාන දහම් දැනුමින් ප්‍රඥාවෙන් යුත කෙනෙක් නම් එතකොට ඒ දෙන්නාගේ කතාව තමයි ගැළපීලා යන්නේ. එකිනෙකාගේ කතාවට කැමති වෙන්නේ සතුටින් අහන්නේ. ඒ මොකද ඒ දෙන්නම සීලයෙන් සමානයි. එතකොට ඔන්න සිල්පද රකින්න ගැන කතා කරනවා. දැන් පොයේ දවසට උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන් වෙන එක ගැන දැන් මේ දෙන්න කතා වෙනවා. ඒ දෙන්නට මේක ප්‍රිය දෙයක්. ඒ දෙන්නම කැමති සිල් රකින්න. පොයට හැමදාම මේ දෙන්නම සිල් ගන්නවා. දැන් සීලෙන් සිල් රකින්න නැති කෙනා දැන් ඒ කෙනා පොයට සිල් ගන්න නැහනේ. දැන් පොයට සිල් ගන්න නැති කෙනාට සිල් ගන්න කෙනෙක් ගිහලා අට සීලය ගැන කියනවා. උපෝසත සීලය ගැන කතා කරනවා. මෙහෙම බොහොම යහපත් මෙහෙම අපි සිල් රකින්න ඕනේ මේකෙන් යහපතක් සැලසෙනවා. එහෙම කියලා. නමුත් සිල් රකින්න නැති කෙනා ඒක අහන්න කැමති නැහැ. පොයට අට සිල් ගන්න නැත්තම්. මොකද ඒක ඒ කෙනාට දුක්ඛතාවක්. දැන් මේ තමන් ඇසුරු කරන කෙනත් අට සීලේ සමාදන් වෙන උපෝසතයට සිල් ගන්න කෙනෙක් නම් ඒ කෙනාට තමයි ඒක සුඛතාවක් වෙන්නේ. ඊට පස්සේ මේ දැන් ඔන්න පොයට සිල් ගන්නවා. ඊට පස්සේ අපි හිතමු ධර්මයේ ඉගෙන ගන්න පොත් දහම් පොත්පත් කියවන කැමැත්තක් තියෙනවා කියලා. එතකොට තමන් හා සමාන දහම් දැනුමකින් නැත්නම් ඒ ධර්මයට කැමැත්තකින් ඉන්න කෙනෙක් එක්ක තමයි දහම් පදයක් කතා කරගන්න තියෙන්නේ. දැන් තමන් මේ අහපු සූත්‍ර කාරණයක් නැත්නම් දහම් කාරණයක් ගැන කතා කරන්න තියෙන්නේ. එහෙම ඒ ධර්මයට අකමැති කෙනෙක් නම් ඒ දහම් දැනුම නැත්නම් ඒ කෙනාට ඒක දුක්ඛතාවක්. එතකොට ඊට පස්සේ යම් කෙනෙක් දැන් මේ චතුරාර්ය සත්‍ය ගැන චතුරාර්ය සත්‍ය ගැන කතා කරනවා නම් කල්පනා කරනවා නම් ඒ මේ ප්‍රඥාව උපදවා ගන්න ඕනේ ජීවිතය අවබෝධ කර ගන්න ඕනේ කියන අදහස නැත්නම් අනිත් කෙනාට ඒක දුක්ඛතාවක්. එතකොට සුඛතාවක් වෙන්නේ ඒක ගැන කැමැත්තක් ඇති කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මහන්සි ගන්න කෙනාටයි. එතකොට යම් නුවණැති ප්‍රඥාවන්ත බවක් තියනවාද දෙන්නටම සමානව ඒ කෙනාට තමයි ඒක සුඛතාවක් වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අර තමන් හා සමාන සීලයෙන් නම් යුක්ත තමන් හා සමාන සමාධියෙන් නැත්නම් දහම් දැනුමින් ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් නම් ඇසුරු කරන්න හම්බෙන්නේ. එතකොට තමන්ට නොපිරිහි ඉන්න ඒක බොහෝ උපකාර වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තේ තමන් ඇසුරු කරන කෙනාටත් ඒක දියුණුව පිණිස පවතිනවා. එහෙම පින්වත් ස්වාමීන් වහන්සේ දැන් ආශ්‍රය කියන කාරණේ ඇසුර කියන කාරණේ ගත්තාම ස්වාමීන් වහන්සේ ඒ ඇසුරක තියෙන භයානකකම ගැන ඒ කියන්නේ අයහපත් ඇසුරක තියෙන භයානකකම ගැන බුදුරජාන් වහන්සේ නොඑක ආකාරයෙන් කරුණු වදාළන ඇතරම ජාතක කතා ගත්තොත් එහෙම
රාශියක් තියෙනවා මේ ඇසුරේ තියෙන අයහපත් ඇසුරක තියෙන භයානකකම බුදුරජාණන් වහන්සේ පහදන්න කරපු දේශනා. දැන් එක් අවස්ථාවක තියෙනවා දේවදත්ත මේ කෙරෙහි අජාසත්ත ගොඩාක් පැහැදිලා හිටපු කාලේ ස්වාමීන් වහන්සේ විනය පිටකේ තියෙනවානේ අජාසත් ඒ කාලේ මේ කරත්ත 500කින් දේවදත්තට දාන යවනවා කියලා ආහාර පාන. ඉතින් ඒ කාලේ එතකොට ඒකෙන් යම් අදහසක් ගන්න පුළුවන්. ඒ කාලේ දේවදත්තට සත්කාර සම්මාන වැඩිපුර ලැබිලා තියෙනවා. රාජ භෝජන ලැබිලා තියෙන්නේ. නමුත් මේ බුදුරජාන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ඒ කාලේ ඒ විදිහට ලැබෙන්නේ නැති ඇති. ඒ අරහේ ප්‍රණීත විදිහට ලැබෙන්නේ නැති. ටික භික්ෂුවක් ඉඳලා තියෙනවා. ඒ භික්ෂුන් වහන්සේ සාමාන්‍යයෙන් අර පොඩ්ඩ රාජ භෝජන අනුභව කරන්න තියෙන ආසාවට සාමාන්‍ය සති 2-3 වගේ කලින් කලට දේවදත්ත ඉන්න තැනට ගිහිල්ලා එතන භික්ෂුන් වහන්සේලාත් එක්ක දවස් 2 ඉඳලා ආපහු එනවා කියනවා. ඉතින් ඕක භික්ෂුන් වහන්සේලාට දකින්න ලැබෙනවා. භික්ෂුන් වහන්සේලාට අනුකම්පාවක් උපදිනවා. දැන් ඔය ආශ්‍රයයට ගිහිල්ලා දේවදත්තයා ළඟට ගිහිල්ලා මේ මෙයත් ලාමක වෙලා යයි කියලා. ඉතින් අකමැත්තෙන්ම භාග්‍යතුන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ඇත්තද භික්ෂුව මේ හොරාට දේවදත්ත ළඟට යනවා කියන්නේ? ඒතර කියනවා අනේ ස්වාමීනි මං ගියාට එහෙම ආශ්‍රයක් කතා බහක් උනේ නැහැ. මං ඔය දානි පොඩ්ඩක් මේ වළඳලා ඉන්න තමයි යන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ස්වාමීන් වහන්සේ මේ භික්ෂුව මේ අසත්පුරුෂයාගේ ආශ්‍රය කියන එක මේ සුළු මොහොතකටවත් නිමේෂයකටවත් යාන්තමටවත් කරන්න එපා කියනවා. මොකද මේ අසත්පුරුෂ ලාමක හීන දෙයක ඇසුර නිසා සජීවී අය විතරක් නෙවෙයි කියනවා පිරිහුනේ. අජීවී දේත් පිරිහුණා කියලා බුදුරජාණන් වහන්සේ කට්ට වාහන ජාතකයේ දේශනා කළා ස්වාමීන් වහන්සේ. ඒකේ තියෙන සිද්ධිය මේ රජෙකුට තිබුණා කියනවා මේ ප්‍රණීත අඹ ගහක්. ඒ අඹ ගහේ හැදෙන අඹ මේ සාමාන්‍යයෙන් ඒ ජම්බුද්වීපයේ මෙහෙම අඹ තිබිලා නැහැ සාමාන්‍ය රජවරු ළඟ. ඉතින් මේ රජුරු මේ අඹ අර හිතවත් රජවරුන්ට තමන්ගේ රාජානුභාවය පෙන්වන්නම යවනවා. රජවරුන්ගේ ස්වභාවයනේ තමන්ට අනිත් අයට නැති යමක් තියනවා කියලා පෙන්වන්න අනිත් රජවරුන්ට යවනවා මේ අඹ జాතිය. හැබැයි මේක යවලා තියෙන්නේ ඒ කාලේ මොකක් හරි ක්‍රමයක් තියෙන්නේ නැති. මේ අඹ ගෙඩියට එන්නතක් ගහනවා මේ අඹ ඇටේ පැල කරාට පැලවෙන්නේ නැති වෙන. ඔහොම තමයි යවලා තියෙන්නේ. අවසානයේ එක රජෙක් ඕකට වෛර බඳිනවා. ඒ රජුරෝ කල්පනා කරනවා මේ රජාගේ මේ මාන්නේ තියෙන්නේ මේ රහ අඹ ගහ තියෙනකන් මේ අඹ ගහේ රහ නැති කරන්න ඕන. ඒකට එව්වා කියනවනේ ස්වාමීන් වහන්සේ උයන්පල්ලෙක්. මේ උයන්පල්ල ඇවිල්ලා බොහොම සූක්ෂම විදිහට අර ප්‍රණීත අඹ ගහ තියෙන රජුරුවන්ගේ උයන්පල්ලා බවට පත් වෙනවා. ඒ උයන්පල්ල බවට පත් වෙලා මොහු කළා කියන්නේ ඒ අඹ ගහට සමීප වෙන්න කොහොඹ ගස් හිටෙවුවා කියනවා. ඉතින් කල් යනකොට ස්වාමීන් වහන්සේ අර කොහොඹ ගස්වල මුල් ප්‍රණීත අඹ ගහේ මුල් එක්ක එකට සම්බන්ධ වෙලා අර අඹ ගහේ තියෙන ප්‍රණීත බව සම්පූර්ණයෙන් නැතුව ගියා කියනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ සජීවී දේ නෙවෙයි අජීවී දේත් ওই විදිහට ලාමක ඇසුරක් නිසා පරිහානියටපත් වෙලා ගියා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ අපි මේ වෙනකන් කතා කරපු මේ දහම් කතාව තුලත් මම හිතන්නේ ඇසුරක තියෙන භයානකකම ඇසුර කියලා ගත්තාම ස්වාමීන් වහන්සේ අද කාලේ වෙද්දී පුද්ගලයෝ එහෙන් හීන පුද්ගලයෝ ඇසුරු කරන්න ලැබෙනවා. ඊළඟට ගත්තොත් ස්වාමීන් වහන්සේ මාධ්‍ය ගත්තාම දැන් රූපවාහිනී මාධ්‍ය, ගුවන්විදුලි මාධ්‍ය ඊළඟට අනිකුත් අන්තර්ජාලයේ තියෙන නිසා තව මාධ්‍ය තියෙනවා. මේ මාධ්‍ය ආශ්‍රයමුත් හීනදේ ලාමකදේ හරියට එනවා. ඉතින් මේ ඔක්කොම අතරේ තමයි කෙනෙකුට ඇත්තටම ජීවිතේ ගත කරන්න වෙලා තියෙන්නේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අනේ ඉතින් අපිට ඉන්න තියෙන මේ ගොඩේනේ. අපි කොහොමද බේරෙන්නේ? අපි වැඩපලක් කරන්න ගියත් අපේ වැඩපලේ වැඩිපුර ඉන්නේ ওই ස්වාමීන් වහන්සේලා කියන જાතියේ හීන පුද්ගලයෝනේ. අපි කොහොමද බේරෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒකට ස්වාමීන් වහන්සේ ඒ නිසා මේ ඇසුර කියන කාරණේ ආශ්‍රය කරනවා කියන්නේ මොකද්ද? භජනය කරනවා කියලා කියන්නේ මොකද්ද? පෛරුපාසනය කරනවා කියන්නේ මොකක්ද කියන කාරණේ ස්වාමීන් වහන්සේ අපි පැහැදිලි කරගත යුතු දෙයක් ස්වාමීන් වහන්සේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ කාරණේ තේරුම් ගන්න පුළුවන් අපිට පොඩි දේශනාවක් තියෙනවා. ඒකේ බුදුරජාණන්සේ පැහැදිලි කරනවා එක
භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න විහාරෙම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වඩනකොට බුදුරජාණන් පිටිපස්සෙම වඩිනවා කියනවා. පියුරුකුණා. එහෙමයි. හැබැයි ඒ භික්ෂුව බුදුරජාණන් වහන්සේ කියන දේ පිළිගන්නේ නැහැ කියනවා. ඒ ධර්මයට අවනත නැහැ කියනවා. ඒකට ඒ භික්ෂුව ධර්මයට සමීප නැහැ. තථාගතයන් වහන්සේ ඇතුළු සමීප නැහැ කියනවා. තව කෙනෙක් ඉන්නවා කියන දුර ඉන්නේ කියනවා. හැබැයි ඒ කියන දේ තථාගතයන් වහන්සේගේ අනුශාසනාව පිළිගන්නවා කියනවා. ඒ ධර්මයට අනුව ධර්මානුපතිපදාව යෙදෙනවා කියනවා. අන්නේ ඇසුරත් එක්ක ඉන්නේ කියනවා. ඒකෝර බලන්න සානස් මෙතන මේ කියන්නේ මේ ඇසුර එතන බුදුරජාන්සේ අදහස් කරන්නේ මේ ශරීරයෙන් එකට එකතු වෙලා ඉන්න එකක් ගැන නෙමෙයි. එහෙමයි. සරණයකට එකතු වෙලා ඉන්න එකක් ගැන නෙමෙයි. එය ආකල්ප වශයෙන් සමීප වෙන්න ඕන. සමාන වෙන්න. ඒතර බුදුරජාන් වහන්සේ යම් අදහසක ප්‍රකාශ කරනවා නම් ඒ ඇසුරට එනවා කියලා කියන්නේ ඒ ශ්‍රාවකයා ඒ අදහසටම එනවා. නෑ ඒක එහෙම නෙමෙයි මෙහෙමයි කියලා කියන කෙනෙක් නෙමෙයි. එහෙමයි සර්. ඒතර බුදුරජාණන් උදාහරණයකට ගමු. ඔන්න බුදුරජාණන් දේශනා කරන බොරු කීම හොඳ නෑ. විහිළුවකට බොරු කියන්න හොඳ නෑ. ඒක අකුසලයක්. දැන් කෙනෙක් කියනවා නම් නෑ ඒ ළඟම ඉඳගෙන කෙනෙක් හිතනවා නෑ එහෙම නෙමෙයි මේ වෙලාවට චුටි බොරුවක් කියවට කමක් නෑ කියලා. යා එතන මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දෙයට ඒක කියන්නේ නෑ. එතකොට එයා ඇසුරින් බැහැර වෙලා ගිහින්. එහෙමයි. එයා බොහොම පිළිගන්නේ නැහැ නේ සාතුන් වහන්සේ පෙන්වන දේ. එතකොට එතන හරි ලස්සන පැහැදිලි නැසවාසේ තමන් පිළිගන්න ඕනේ මොකද්ද? එතකොට කෙනෙක්ගේ ආකල්ප අපි අපේ අසුර අදහස් ජීවිතයට සම්බන්ධ කරගන්නවා නම් එක් වෙන කෙනෙක් අනුව පවතිනවා නම් එතන තමයි යත් එක්ක සම්බන්ධ වෙලා ගැට ගහිලා පැටලලා යන තැන සම්. එහෙමයි සර්. ඉතින් කෙනෙකුට පුළුවන් නම් මේ බුදුරජාන්සේ කියන දේ අනුව පවතින්න කොහේ හිටියත් එයා ඈතට යන කෙනෙක් වෙන්නේ නැහැ. හරි තව ලස්සන සිදුවීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ මේ පිංගිය කියලා ස්වාමීන් වහන්සේ නමක් වැඩින්නේ. මේ බාවරි තාපසින් වහන්සේ ගෝලෙක් කලින්. බාවරි තාපසින් වහන්සේට ආරංචි වෙන බුදුරජාණන් වහන්සේ ගැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන ආරංචි වුණාට පස්සේ තමන්ගේ ප්‍රධාන ගෝලිය 16 දෙනා පිටත් කරන බුදුරජාණන් වහන්සේ මුණ ගැස්සන්න. පාරායන වර්ගයේ සූත්‍ර දේශනාවල තියෙන්නේ. ඒ 16 දෙනාම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. ගිහිල්ලා ධර්මය අහලා මඟපල් ලබනවා. ඊට පස්සේ මේ පිංගිය ස්වාමීන් වහන්සේ දැන් ආපු වෙල බාවරි තාපසින් වහන්සේ තමන්ගේ කලින් ගුරුවරයා විස්තරය කියනවා. මේ බුදුරජාණන්සේ මේම සීලයෙන් යුක්තයි, සමාධියෙන් යුක්තයි, මේ විදිහට ප්‍රඥාවෙන් යුක්තයි කියලා. මෙහෙම ගුණ තියෙන උත්තමයෙක් කියලා. එතකොට බාවරි තාපසින් වහන්සේ අහනවා ඔච්චර ගුණවත් උතුමාණන් කෙනෙක් නම් ඇයි ඔබ ඇසුරෙන් ඈත් වෙලා මෙහාට ආවේ කියලා. ඇයි ඔබ ඇසුරෙන් ඈත් වෙලා මෙහාට ආවේ? නෑ කියන මං ඇසුර අතහැරගෙන නෑ කියනවා. මම මගේ හිතින් බුදුරජාණන් සමීපේ ඉන්නේ කියලා. එහෙමයි සර්. බලන්න සාන එතකොට එතන ඇසුර කියලා කියන්නේ ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඇසුර එනවා කියලා කියන්නේ එතන ඒ බුදුරජාණන් වහන්සේ කියන දේ පිළිගන්න. ඒ අනුශාසනාව අනුව කටයුතු කරනවා. ඒ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගන්නවක්. ඒකෙන් බැහැර වෙලා නැහැ. දැන් බුදුරජාණන් දේශනා කරන හරියට ළඟ ඉඳගෙනත් ඒ අනුශාසනාව පිළිපදින්නේ නැත්නම් එයා හරියට දුර ඉන්න කෙනෙක් කියන. හරියට කියන එක සාස්තුන් වහන්සේගෙන් ඈතයි කියන. හරියට කියන අඳුරේ විදපු ඊතලයක් වගේ කියන. එහෙමයි. දුර ඉඳගෙන හරි කමන්නේ කෙනෙක් ඉන්නවා නම් ධර්මයේ පුරුදු කරනවා නම් ඒ අනුව පවතිනවා නම් ධම්මාර්ථම් ප්‍රතිපදාව යෙදෙනවා නම් එයා සාස්තුන් වහන්සේට හොඳට පේනවා කියනවා. හරියට දුර ඉඳන් දකින්න පුළුවන් හිමාල පර්වතය වගේ කියනවා. බලන්න සායනා. එතකොට මේ කාරණා තේරුම් ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපේ ජීවිතය තුළ ගුණවත්කම් දිනු කරගෙන මහන්සි ගන්න. එතකොට අපිට අර නරක පුද්ගලයන් ඇසුරින් ඈත් වෙලා මේ ධර්මානුකූල ජීවිතය හදාගෙන අර කල්යාණ මිත්‍ර ඇසුර ඉස්සරහට යන්න පුළුවන්කම ලබා ගන්න පුළුවන්. එහෙමයි සර්. දැන් ඇසුර කියන එකේදී ඔය අර්ථය තේරුම් ගැනීම අපිට හරි වටිනවා. මොකද අද වර්තමානයේ වෙනකොට අපිට භාග්‍යතුන් වහන්සේව ඇසුරු කරන්න තියෙන්නේ ඔය පිළිවෙලට තමයි නේද ස්වාමීන් වහන්සේ. දැන් අපි භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරනවා කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ වදාළ විදිහට අපේ ජීවිතයේ සිත කය වචනේ මෙහෙවා ගන්න අපි උත්සාහවත් වෙනවා නම් ටික ටික හෝ අන්න එතන ඇසුර තියෙනවා නේද ස්වාමීන් වහන්සේ. ඊළඟට දැන් වර්තමානයේ ගත්තොත් එහෙම ලොකුවට මේ අවුල් කරගත්ත ප්‍රශ්නයක් නිසා මේ පණ පිටින් රහතුන් හොයාගෙන යන ප්‍රශ්නේ. එතකොට අපිට අරහත් සංඝ පරපුරින්ම දායාද වෙච්ච තියෙනවා. රහතන් වහන්සේලා වදාළ සුන්දර ගාථා, රහතන් වහන්සේලා වදාළ ධර්මයන්. එතකොට අපිට ඒ රහතන් වහන්සේලා අදහස් කළේ යමක්ද, රහතන් වහන්සේලා අනුශාසනා කළේ යමක්ද, ඒකට අනුව අපේ ජීවිතය ටික ටික හෝ හදාගන්න පුළුවන් නම්
එතන ඇසුර තියෙනවා. මට මතකයි දේශනා තුළ ඇතැම් රහතන් වහන්සේලා අරහත්වයට පත් වුණාට පස්සේ ගාථාව අදාරනකොට කියනවා මමත් ශාස්ත්‍රුන් වහන්සේව මේ මනාකොට ඇසුරු කරා. මෛත්‍රී සහගතව ඇසුරු කරා. මේ මෛත්‍රී සහගතව ඇසුරු කරා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ යමක් වදාළද ඒ වදාළ ආකාරයෙන්ම තමන්ගේ ජීවිතේ මෙහෙව ගත්තා කියන එක නේද ස්වාමීන් වහන්සේ. එතකොට අපිට මේ පුළුවන්කමක් ලැබුණොත් එහෙම මේ අපේ ආශ්‍රය කියන එක හරියට සම්පූර්ණයෙන් හරි පැත්තට යොමු කරගන්න ඒකම තමයි මේ ධර්ම මාර්ගය තුල වුණත් සම්පූර්ණයෙන්ම දියුණුව කරා හේතු වෙන දේ. දැන් එක අවස්ථාවක තියෙනවා නේද සංස භාග්‍යවතුන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙම අපේ ආනන්ද මහතෙරුන් වහන්සේ එතකොට අරහත්ත්වයට පත් වෙලා නැහැ. ආනන්ද මහතෙරුන් වහන්සේ විවේකයෙන් වැඩ ඉන්න වෙලාවේ හිතවිල්ලක් එනවා මේ ධර්ම මාර්ගය කියන එක කල්යාණ මිත්‍රයා මත තමයි සම්පූර්ණයෙන්ම අඩක් තියෙන්නේ. ධර්ම මාර්ගයේ හැසිරෙන කෙනෙකුට සත්පුරුෂයා කල්යාණ මිත්‍රයා ඒ ධර්ම මාර්ගයේ හැසිරීම පිණිස භාගයක් උදව් කරනවා කියලා හිතුණානේ. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ඕක ඇවිල්ලා කියනවනේ භාග්‍යතුන් වහන්සේ ඇති. කිව්වහම භාග්‍යතුන් වහන්සේ වදාරනවා මාහේවන් ආනන්දේ ඕක ආයේ කියන්න එපා. සකල මේ විහිදන් ආනන්ද ඉදම් බ්‍රහ්මචරියන් ආනන්දේ මේ මුළු මහත් නිවන් මගම තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත සත්පුරුෂයා මත. ඉතින් මේසා නෛර්යානික වූ නිර්වාණ මාර්ගයත් සම්පූර්ණයෙන් පවතින්නේ උතුම් ඇසුරක් මත නම් අපේ අනිත් සාමාන්‍ය ජීවිතේ දිනුව ගැන ගත්තාම කවර කතාවද නේද සාසන. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණ දියුණුව තියෙන්නේ කල්යාණ මිත්‍රයා මත. එතකොට ඇසුරට යොමු වෙන්නේ සමහර වෙලාවට සාමාන්‍ය කාරණයක් මුල් කරගෙන වෙන්න පුළුවන්. හැබැයි ඇසුරු කරන පුද්ගලයා ගුණමහන්ත කෙනෙක් නම්, ගුණයෙන් ඉහළ කෙනෙක් නම් ඒ කෙනාගේ ජීවිතයට යහපත පිණිස ඒ කාරණේ පවතිනවා. දැන් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ රහතන් වහන්සේලා රහත් භික්ෂුණීන් වහන්සේලා වැඩ හිටපු යුගයේ එක වයසක අම්මා කෙනෙක් හිටියා. මේ වයසක අම්මාට දරුවන්ගේ සැලකිල්ලක් හම්බුන්නේ නැහැ. ඉතින් මේ කෑම හොයාගෙන හිඟමනේ යමින් තමයි ජීවත් වුනේ. දවසක් මේ අම්මට එන්න පුළුවන්කම හම්බුණා මේ කෑම ටිකක් හොයාගෙන එන්නේ නැද්දි භික්ෂුණී ආරාමයකට. එතකොට රසට කෑම ටිකක් හම්බුණා එදා බඩ පිරෙන්න. එතකොට මේ වයසක අම්මා හිතුවා ටික දවසක් මෙහි හිටියොත් මට කෑම ටිකක් හම්බෙයි ඉස්සරහට. දැන් මේ කෑම ටිකක් බලාගෙන තමයි නතර වුනේ. ඉතින් ටික දවසක් කෑම හම්බුණා. ඊට පස්සේ ඉතින් අර එන යන උපාසක උපාසිකාව වහනවා දැන් මොකද කවුද කොහේ ඉඳලාද? එතකොට මේකට ඉතින් හැමදාම උත්තර දීලා කියන්න දෙයක්වත් නැහැනේ. පස්සේ හිතුවා මීට වඩා හොඳේ මාත් එහෙනම් මේ භික්ෂුණී ආරාමේ භික්ෂුණියක් වුණා නම්. පටාචාර භික්ෂුණී වැඩ හිටියේ ගිහිලා කියා හිටියා මෙහෙණින් වහන්සේ භික්ෂුණීන් වහන්සේ මමත් කැමති ඔබ වහන්සේලා වගේ පැවිදි වෙන්න. හැබැයි දැන් හිතේ අදහස තියෙන්නේ මේ ජීවිතේ ගැට ගහ ගන්න පුළුවන් රසට කැම ටිකක් හම්බ වෙනවා. එහෙම අදහසක හිටියේ. එහෙමයි. හැබැයි ඒ ඇසුරු කරන්න ලැබුණේ රහත් උත්තමාවියන්. ඉතින් ඔන්න පැවිදි බව ලැබුණා. පැවිදි බව ලැබුවාට පස්සෙත් මේ තාම තිබුණේ අර හිත දියුණු කරන්න අදහසක් නෙමෙයි. සසරින් මිදෙන්න ඕනි කියලා කල්පනාවක් නෙමෙයි. නමුත් අර රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ඇසුර හම්බෙද්දි දැන් ඔන්න අර දාන පූජා කරන පින්නතුන්ටම ධර්මයේ කියනවා ඒ පටාචාර භික්ෂුණිය. මේ අනිත්‍ය ගැන තමයි ධර්මයේ කිව්වේ. මේ ඇස කියන්නේ අනිත්‍ය එකක්. කන නාසය මේ දිව කියන්නේ අනිත්‍ය එකක්. දිවට දැනෙන රසයත් අනිත්‍ය එකක්. මෙහෙම මේ ආයතන අවබෝධ කරගන්න කියලා ධර්මයේ කියනවා. දැන් එතකොට අර කෑම වෙනුවෙන්ම පැවිදි වෙච්ච භික්ෂුණිය අර වයසක භික්ෂුණියත් දැන් පැත්තකින් ඉඳලා අහන් ඉන්නවා. අන්න එතකොට තමයි කල්පනාව පටන් ගත්තේ. හිතන්න ගත්තේ දැන් මේ දිව අනිත්‍යයිලුනේ. මේ රසයත් අනිත්‍යයිලුනේ. මම මේ ඒකටමනේ දැන් මම මේ මහාන වෙලා ඉන්නේ. අන්න ඊට පස්සේ තමයි හිත මෙහෙවන්න ගත්තේ. ඉතින් එහෙම බොහෝ වෙහෙස මහන්සි වුණා. මේ එතනින් පස්සේ ධර්ම අවබෝධය පිණිස මේ නිවන් මඟ පුරුදු කිරීම පිණිස. ඉතින් එහෙම වෙහෙස මහන්සි වෙලා සීලය දියුණු කරලා සමාධිය වඩලා අරහත්ත්වයට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ හොඳටම දිරලා
වයසට ගිහිල්ලා හිටපු ඒ වයසක ආච්චි. හැබැයි ඒ ඇසුර ලැබුණා රහත් භික්ෂුණීන් වහන්සේලාගේ ඇසුර. එතකොට ඒ ඇසුර නිසා තමයි අර සාමාන්‍ය පුංචි කාරණයක් තමයි මේ බඩ පිරෙන කැම ටිකක් කියන එක. ඒ කැම ටිකක් හොයාගෙන තමයි ගියේ. හැබැයි ඒ ඇසුර මත අරහත්ත්වයට පත් වෙලා පිරිනුවම් පාන්න පුළුවන්කම ලැබුණා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ බඳු යහපතක් සැලසුනේ තමන්ට වඩා ගුණයෙන් උතුම්, තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ උතුමන්ගේ ඇසුර ලැබිච්ච නිසා. එතකොට යම් කෙනෙකුට තමන්ට වඩා ගුණයෙන් ඉහළ නැත්තම් තමන්ට වඩා සීලයෙන් ඉහළ, තමන්ට වඩා දහම් දැනුමින් ඊට පස්සේ තමන්ට වඩා ප්‍රඥාවෙන් ඉහළ කෙනෙක් ඇසුරු කරන ලැබුණොත් ඒකම තමයි ඒ කෙනාගේ දියුණුව පිණිස පවතින කාරණේ, දියුණුව කරා ගමන් කරන්න ලැබෙන කාරණේ. එහෙමයි සන්නන්දගේ කතාව කියනකොට මතක් වුණේ ස්වාමීන් වහන්සේ බුදුරජාන්සේක අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේට ඔය වගේ ලස්සන විස්තරයක් කරනවා. බුදුරජාණන් කොසල් රටේ වැඩ ඉදිද්දී ඒ තැනදී බුදුරජාණන් වහන්සේට සිනා පහළ වෙනවා. බුදුරජාණන්සේ තථාගතයන් වහන්සේගේ විමසා සිටිය මේ නිකරුණේ සිනා පහළ කරන්නේ නැහැ භාගතුන් වහන්සේ ස්වාමීනි හේතුව මොකක්ද කියලා. එතකොට කාශ්‍යප බුදු සාසනයේ විස්තරයක් කියා හිටිනවා. එතකොට කාශ්‍යප බුදු සාසනයේ විස්තරයක් ඒ විස්තරේ තියෙනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ඒ කාලේ ඉඳලා තියෙනවා ගවේෂී කියලා උපාසක මහත්තයෙක්. ඊළඟට මේ ගවේෂී උපාසක මහත්තයා තව 500ක් යහළු ඉඳලා තියෙනවා. එතකොට මේ 500 ප්‍රධානියා වගේ ඉඳලා තියෙන්නේ මේ ගවේෂී උපාසක. එතකොට මේ විස්තරය සඳහන් වෙන පටන් ගන්න මේ කටිතෙන් තෙරුවන් සරණ ගිහිල්ලා. හැබැයි සිල්පද මනාකොට ආරක්ෂා කරගන්නේ නැහැ. සීලය පූර්ණ කරගෙන නැහැ. එතකොට මේ ගවේෂී උපාසක කල්පනා කරනවා මේ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් දැන් මේ පිරිසත් එක්ක ඉන්න මේ කට්ටියගේ මූලික වෙච්ච මම විශේෂ දෙයක් කරන්න ඕනේ කියලා. එහෙනම් මම මොකද්ද කරන්න විශේෂය කියලා මම සිල්පද ආරක්ෂා කරන කෙනෙක් වෙනවා කියලා සිල් ලකිනවා. එතකොට මෙයා සීලයේ තුල මනාකොට හික්මෙනවා. ඒතර අනික් කට්ටියත් කියනවා මේ මම දැන් සිල්පද රකින්න කෙනෙක් කියලා කට්ටිය දරා ගන්න. ඊට පස්සේ ඒ පිරිසත් කල්පනා කරන බලන්න මේ ඇසුරට යන විදිය. එහෙමයි. එතකොට ගවේෂී උපාසක කරාට අපිට හරියන්නේ නැහැ කියලා එහෙම හිතුවේ නැහැ. අන්න ඇසුරට යන විදිය සාන්න. කල්පනා කරන කොහොමද මේ ගවේෂී උපාසක කියලා කියන්නේ අපිට උපකාර කරන කෙනෙක්. අපේ නායකයා. ඉතින් එයා සිල්වත් වෙනව නම් ඇයි අපි සිල්වත් වෙන්නේ නැත්තේ? අපි සිල් ගන්න ඕනේ. අන්න බලන්න ඒ අනුව පවතිනවා. ඒ ඇසුරට යන හිදී සාන්න. එහෙමයි. ඊට පස්සේ මේකට සිල්වත් වුණා. ඊට පස්සේ ගවේෂී උපාසක කල්පනා කරනවා මම එහෙනම් තව විශේෂ දෙයක් කරන්න ඕනේ. මොකද්ද කල්පනා? එහෙනම් මම අද බ්‍රහ්මචාරී. මං අද ඉඳලා බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන මේ ගිහි ජීවිතයක් හිතන හැටි. ඊට පස්සේ අනික් ඒ 500ට ගිහිලා කියනවා අද මම ඉඳලා බ්‍රහ්මචාරී කියලා. එතකොට යහළුවෝ ටිකත් කල්පනා කරනවා මේ ගවේෂී කියලා කියන අපේ නායකයා අපිට බොහෝ උපකාර කරන කෙනෙක්. ඉතින් ගවේෂී උපාසකත් බ්‍රහ්මචාරී වෙන්නව නම් ඇයි අපිට බැරි? අපිත් ඒ වගේම කියලා ඒ කට්ටියත් කියනවා එහෙනම් අපිත් බ්‍රහ්මචාරී වෙනවා කියලා ඒ පිරිසත් බ්‍රහ්මචාරී වෙනවා. දැන් බලන්න ක්‍රමයෙන් ඇසුරට යනවා. ওই විදිහටම ස්වාමීන් වහන්සේ ගවේෂී උපාසක තීරණය කරනවා මම විකාල භෝජනෙන් එනවා වලකින්ට. ගිහි ජීවිතය ගත කරද්දී. ඊට අනිත් පිරිසත් ඒක අහලා දැනගෙන එහෙනම් අපිත් විකාල භෝජනෙන් වලකිනවා. කියලා විකාල භෝජනෙන් වලකිනවා. ඊට පස්සේ ගවේෂී උපාසක කල්පනා කළා කියනවා මේ එහෙනම් මම තව විශේෂ දෙයක් කරන්න ඕනේ කියලා. එතකොට එයාට මතක් වෙනවා එහෙනම් පැවිදි වෙන එක තමයි වටින්නේ. කෙලින්ම බුදුරජාණන් වහන්සේ ළඟට යනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදිලා හිටිනවා. පැවිදි වෙනවා. පැවිදිලා නොබෝ කලකින් අරහත්ත්වයට පත් වෙනවා. අරහත්ත්වයට පත් වෙලා විමුක්ති සුවේ සාක්ෂාත් කරගෙන වාසය කරනවා. එතකොට අනික් පිරිසට ආරංචි වුණා දැන් අපේ නායක වෙලා හිටපු අපේ මූලික වෙලා හිටපු අපේ යහළුවා ගවේෂී උපාසක පැවිදි වුණා. ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. එහෙනම් අපිත් ඒක කරමුකෝ. ඇයි අපිට බැරි? බලන්න ඇසුරත් එක්ක ටික ටික ළඟ නැහැ. ඇසුරෙන් ඈත් උන්නේ. ගවේෂී කරාට කමන්නේ අපිට නම් ඔක හරියන්නේ නැහැ කියලා හිතුවේ නෑ සවන්නා. ඉතින් අපිත් ඒක කරමුකෝ. අන්න අර යාකල්පේ ඒ අසුරත් එක්ක යන විදිය ස්වාමීන් වහන්සේ. එතකොට මේ පිරිසත් කල්පනා කළා එන අපිත් පැවිදි වෙන්න ඕන. ඒකට මේ පිරිස පැවිදි වුණාට පස්සේ ගවේෂී භික්ෂුන් වහන්සේ හිතනවා යම් විමුක්තියක් මම සාක්ෂාත් කරගෙන ඒ විමුක්ති සෝය විඳිනවා නම් අනේ මේ පිරිසත් ඒ විදිහට විමුක්ති සැපේ සාක්ෂාත් කරනවා හොඳයි කියලා. ඊට පස්සේ ඒ 500ත් ස්වාමීන් වහන්සේ බොහොම හොඳට බණ භාවනා කරලා බොහෝ කලකින්ම අරහත්ත්වයටපත් වෙනවා. දර ඒ සම්පූර්ණ පිරිස ගවේෂී භික්ෂුන් හතේ ඇතුලේ 500ක් පිරිසම විමුක්ති සුවේ සාක්ෂාත් කරනවා කාශ්‍යප බුද්ධ ශාසනය. බුදුරජාණන් වහන්සේ වන්ද ලරී ලස්සන කතාවක් කරනවා. ආනන්ද ස්වාමීන් මේ කතාව කියලා බලන්න පිනත ආනන්ද
මේ පිරිස ගවේෂී ප්‍රමුඛ මේ පිරිස මේ ප්‍රණීත වූ දේවල් ප්‍රණීත දේවල් සේවනය කරමින් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්න හේතු වන දේවල් ටික ටික දිනු කරමින් අනුත්තර වූ විමුක්ති සැපේ සාක්ෂාත් කළා. ඊට බුදුරජාණන් දේශනා කර ඒ නිසා ආනන්ද තස්මාති ආනන්ද ඒවං සික්කිතප්පං. ඒ නිසා ආනන්ද මෙන්න මෙහෙම පුරුදු වෙන්න. කොහොමද කියනවා මමත් මේ ඉදිරියට කරන්න තියෙන උතුම් වූ දේවල් ප්‍රණීත වූ දේවල් කරන්න උත්සාහ කරමින් නිවන අවබෝධ කරගන්න ඕනේ කියලා හික්මෙන්න කියනවා. ඒ විදිහට හික්මෙන්න කියනවා. එතකොට එහෙම කරන්න පුළුවන් වෙන නිසා ගුණවතුන් ඇසුරේමයිනේ. අපිට වඩා අපිත් එක්ක හීන කෙනෙක් ඇසුරු කරලා ඒ අනුව පැවතිලා කවදාවත් අපිට ඉස්සරහට යන්න බෑ. සමාන කෙනෙක් ඇසුරුනොත් එතන ඉඳලා ඉන්නවා. එතනින් එහාට යන්නේ. අපිට වඩා ගුණයෙන් ඉහළ උත්තරමයක ඇසුරු කරොත් තමයි අපිට පුළුවන් වෙන්නේ උත්තරීතර දේ කරා යන්න. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා උත්තරීතර වූ ප්‍රණීත වූ දේවල් පුරුදු කරන්න උත්සාහ කරමින් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන දේවල් පුරුදු කරන්න උත්සාහ කරමින් අනුත්තර වූ නිවන අවබෝධ කරගන්න ඕනේ කියලා හික්මෙන්න කියනවා. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. අපේ මහා කරුණික භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ ඇසුර සම්බන්ධයෙන් තියෙන දේශනාවකදී පින්වතුනි මෙහිම වදාලා. නිහීයති පුරිසෝ නිහීන සේවි. තමන්ට වඩා ගුණහීන කෙනෙක්ව ඇසුරු කරොත් ඒ පුද්ගලයාටත් සිද්ධ වෙන්නේ ගුණධර්ම වලින් පිරිහී යන්ටයි. නච හායේත කදාච්චි තුල්්‍ය සේවි. තමන්ට සමාන වූ උතුම් ගුණ තියෙන පුද්ගලයන් ඇසුරු කරන කෙනා කිසි කලෙකත් තමන්ගේ ගුණයන්ගෙන් පිරිහෙන්නේ. සෙට්ට මුපනමං උදේති කිප්පන්. තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්ගේ ඇසුරට නැඹුරු වූ කෙනා වහා දියුණුව කරා යනවා. තස්මා අත්තනෝ උත්තරින් භජේතාති. එනිසා තමන්ට වඩා ගුණයෙන් ශ්‍රේෂ්ඨ වූ උතුමන්වයි නිරන්තරයෙන් ඇසුරු කළ යුත්තේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය පවතින යුගයක්. මේ සදහම් පද අහන්න ලැබෙන ඔබට ඒ උතුම් ඇසුර මුණ ගැහිලා තියෙනවා. ඒ මුණ ගැහිච්චි ඇසුර සත්කාර කරමින් ගෞරව කරමින් ඇසුරු කළ යුතුයි, භජනය කළ යුතුයි, සේවනය කළ යුතුයි. ඒ විදිහට සේවනය කළොත් එහෙම අත්හැරගන්නේ නැතුව අපිට අපේ ජීවිත දියුණුව කරාම අරගෙන යන්න පුළුවන්. ඒ නිසා යහපත් උතුමන් ඇසුරු කරමින් තමන්ගේ ජීවිත අඳුරෙන් ගලවාගෙන ආලෝකය කරා රැගෙන යන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳර තුලින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමු කොට අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට සක්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සදෙව් ලෝකවාසී සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ රැකවරණ ආශිර්වාද දෙවියෝ නොඅඩුවම අපට සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙලා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරට වැඩම කොට උතුම් ධර්ම කාරණාවන් ඉතා පැහැදිලිව කියා දුන්න අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. සුවසේ ධර්මයේ හැසිරিলা ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වතුන්ලා විශේෂයෙන් බලාපොරොත්තු වෙන ආකාරයට කොටසර ශ්‍රී පියංගලු රජමහා විහාරයේ විහාරාධිපති පින්වත් සිද්ධාර්ථ ස්වාමීන්ද්‍රයන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයත් රත්නත්‍රයේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් සැලසෙලා නිදුක් නිරෝග සුවපත් භාවයේ සැලසෙත්වා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. සම්බුද්ධ ශාසනයේ දියුණුව වෙනුවෙන් තවදුරටත් සුවසේම ශාසනික කටයුතු කරන්නට අවකාශ සැලසෙත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවනින් සැනසෙන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ අද දවසේ
මේ ධර්ම දානමේ පින්කමට දායකත්වයෙන් දරන පින්වතුන්ලාගේ නමින් මව්පිය පාර්ශවයේ හැමදෙනාගේ නමින් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන්ව මියගිය ඥාතීන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සැපයටපත් වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්නේ අද දවසේ උපන්දිනයේ යෙදුන පින්වත් එච්.එම්. බිසෝමැණිකේ මෑණියන්ටත් පින්වත් ඒ සිරිල් පියාණන්ටත් යන මේ දෙමව්පියන්ට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් මේ මෑණියන්ටත් පියාණන්ටත් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා, තවදුරටත් සුවසේ පින් කරගන්න සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ පින ඒකාන්ත වශයෙන් හේතු වාසනා වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ දායකත්වයේ දරූ ඒ දෙමව්පියන්ගේ ආදරණීය දූ දරුවන්ටත් පවුලේ සියලු දෙනාටත් කෛලපතාන ග්‍රාමයේ ගම්වාසීන් සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එකලෙස අනුමෝදන් වෙත්වා. ගුණවතී නැන්දනිය ඇතුළු සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් ඒ වගේම සුපින්නත් ඔබ සියලු දෙනාටත් සියලු පුණ්‍ය ධර්මයන් එකලෙසම අනුමෝදන්ව සියලු දෙනාට සියලු යහපත සැලසේවා. කරන කියන රැකී ආරක්ෂා ආදියත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ ගෞතම සාසනය තුල සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.